समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पितृතුනි අදත් උතුම් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පස්සේ අපේ පින්වත් පිරිස වෙනුවෙන් කෙටි වෙලාවක් දහම් කරුණක් කියලා දෙන්න ඕනි කියලා අපි කල්පනා කරා. විශේෂයෙන්ම මේ වෙසක් සමය නිසා තව දින 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත උතුම් වෙසක් පුණු පොහොය දිනය උදා වෙනවා. ඉතින් ඒ උතුම් වෙසක් පුන් පොහොයට ඔබව පෙළ ගැස්වීමක් ලෙස මට පුළුවන් දවසට අපට තිබෙන තාක්ෂණික පහසුකම් අනුව ඒ දවසට සාපේක්ෂව අපි උත්සාහ කරනවා ටික වෙලාවක් හරි ඔබට මේ ධර්ම මාර්ගය පැහැදිලි කරලා දෙන්නට. මම හිතුවා හැමෝම පාහේ ගෙදර ඉන්න නිසා ගිහියන්ට වදාළ වටින දේශනාවක තිබෙන කොටස් කීපයක් සූත්‍රයක් ඇසුරු කරගෙන ඔබට පැහැදිලි කරන එක වටිනවා කියලා. ඔබ කවුරුත් දන්න බෞද්ධයෙකුට බෞද්ධ නූනත් ඕනෙම කෙනෙකුට ගිහි ජීවිතයට විනයක් ගොඩනගා ගන්න හික්මීමක් ඇති කර ගන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ වටින සූත්‍රයක් තියෙනවා. දීඝනිකායේ පාටික වර්ගයේහි සිංහාලක සූත්‍රය. ඔබ මේ සූත්‍රය ගැන දන්නේ සිංහාලෝ වාද සූත්‍රය කියලා. සිංහාලක සූත්‍රය. සිංහාලක කියන ගෘහපතියාට වදාළ දේශනාවක්. ඒ සූත්‍රයේ විශේෂ කරුණු ගණනාවක් අන්තර්ගතයි. මම හිතුවා මේ සමාජය ගොඩනගා ගන්න අත්‍යවශ්‍ය වෙනවා අපි වරින් වර එකිනෙකාගේ වගකීම් මොනවද යුතුයකම් මොනවද කියන එක ගැන හරියට නැවතත් තේරුම් ගන්න එක. ඉතින් ඒ නිසා සිංහාලෝවාද සූත්‍ර දේශනාවේ සිංහාලක සූත්‍ර දේශනාවේ තියෙන සදිසා නමස්කාරය ගැන විග්‍රහයක් ඉදිරි දින කිහිපය තුළ ඔබ වෙනුවෙන් සිද්ධ කරන එක හොඳයි කියලා අපි කල්පනා කරා. ඔබට පුළුවන් ඔබ මේ දේශනාව අහනවා වගේම තව පිරිසකට අහන්න ෂෙයා කරන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. එතකොට ඔබේ මිතුරු මිතුරියන්ටත් සජීවීව හෝ පසුව මේ දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන නිසාවෙන් එය මතක් කරන්නේ ඒකයි. ඉතින් සිංහාලෝවාද සූත්‍රයේ සදිසා නමස්කාරයේදී පළමුවෙන්ම තිබෙන්නේ හරීම වටින සම්බන්ධකමක් පිළිබඳව කරපු ඉගැන්වීමක්. මාතා පිතා දිසා පුබ්බා කියන උතුම් දිසානතිය පිළිබඳව. එනම් පුරත්තිමා දිසා නැත්නම් පූර්ව දිසාව නැගෙනහිර දිසාව ලෙස භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ. ඇත්තටම කිව්වොතින් මේ
මව්පියෝ කියන දෙපළ තමයි අපගේ නැගෙනහිර දිසාවේ වන්දනාවට පූජාවට ගෞරවයට ලක්විය යුතු දෙදෙනා ලෙස පෙන්වලා තියෙන්නේ. හැබැයි එහිදී මව්පියෝ නැගෙනහිර දිසාව ලෙස පූර්ව දිසාව ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීලා තිබුණත් එහි අවධාරණය තියෙන්නේ මව්පියන්ට ඉෂ්ට විය යුතුකම් වගේම මව්පියන්ගෙන් දුවදරුවන්ටත් ඉටු විය යුතුකම් පිළිබඳව වගකීම් පිළිබඳව උන්වහන්සේගේ ඒ දේශනාව තුළ තිබෙනවා. අපි අන්න ඒ කරුණු ටික අද මෙහිදී සාකච්ඡා කරන එක හොඳයි කියලා මම කල්පනා කළා. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම වදාළේ දෙමව්පියන්ට දරුවෝ උපස්ථාන කළ යුතු ආකාරය. බතෝ නේ සම්හරිසාමි ඒ කියන්නේ වයසට ගියපු අම්මා තාත්තා පෝෂණය කරන්න ඕනි කියන එක. වයසට ගියපු අම්මා තාත්තා පෝෂණය කරන්න ඕනි. ඒක පළවෙනි යුතුයකමක් ලෙස පෙන්වනවා අම්මා තාත්තා වෙනුවෙන් දරුවෝ ඉෂ්ට කළ යුතු. දැන් මේ කාලය ගත්තොතින් ඇත්තටම අපේ සමාජයේ ලංකා සමාජයේ ගත්තොතින් වැඩිහිටි ජනගහනය හරිම විශාලයි. ඒ වැඩිහිටි ජනගහනය ආරක්ෂා කරගන්න රාජ්‍යයේ වැඩපිළිවෙලකට වඩා අපේ රටේ තියෙන පවුලේ වැඩපිළිවෙලක්. වෙනත් රටවල් වල ගත්තොතින් වැඩිහිටි ජනගහනය ආරක්ෂා කරන්න රාජ්‍යය විසින් වැඩපිළිවෙලක් හදනවා. මොකද ඒ හැම කෙනෙක්ම විශ්‍රාමයට පෙර වෘත්තියක නියැලිලා රජයට ආදායම් බදු ගෙවලා ඔවුන් යම්කිසි සුරක්ෂිත භාවයක් ගොඩනගාගෙන තිබෙනවා වෙනත් රටවල් වල. ඒ හින්දා රාජ්‍ය විසින් ආරක්ෂා කරනවා වැඩිහිටියන්ව. ඒකට වැඩිහිටි නිවාස, ඔවුන්ට ජීවත් වෙන්න තැන්, ළමයි ලපටි නැත්තම් බලන්න සාත්තු සේවක සේවිකාවෝ ඒ රටවල් වල විශාල රටවල් වල බටහිර සහ යුරෝපයේ ඔවුන් වෙනුවෙන් යොදවන ආකාරය අපිට දකින්න පුළුවන්. නමුත් ලංකාව ඇතුළු මේ ආසියාතික අපේ රටවල් වල වයසට ගියපු අම්මා තාත්තා ආහාර පාන දීලා පෝෂණය කරන එක දරුවන්ගේ යුතුයකමක් ලෙස තමයි අපි අපේ ආසියාතික ආගම ධර්මයට අනුව තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ආසියාතික සංස්කෘතියේ අම්මා තාත්තට උපස්ථාන කරන එක වයසට ගියාට පස්සේ විදියට හරීම පින්සිද්ධ වෙන සත්පුරුෂ ක්‍රියාවක් විදියට අඳුන්වලා දීලා තියෙනවා. අපේ පින්වත් පිරිසත් තමන්ගේ අම්මා තාත්තා වයසයි නම් ඒගොල්ලොන්ට යැපෙන්න ක්‍රමයක් නැත්තම් ඒගොල්ලෝ ඔබගේ ශක්ති ප්‍රමාණය අනිත් අය කරන විදියට ඔබට කරන්න බැරි වෙයි ඔබේ අම්මා තාත්තා පෝෂණය කිරීම. නමුත් ඔබට පුළුවන් එක ව්‍යංජනයක් එක්ක හරි බත් ටිකක් උයලා දෙන්නද අම්මා වෙනුවෙන් ඒක ඔබ කරන්න ඕනේ. තාත්තා වෙනුවෙන් ඔබ ඒක කරන්න ඕනේ. මොකද ඔවුන් සමහර වෙලාවට ඔවුන් කැම කන්නේ නැතුව අපිට කැම දීලා තියෙනවා. අපිට මතකයි අපි පුංචි කාලේ අපේ අම්මා තාත්තා සමහර දවස්වලට බඩගින්නේ තේවත්තේ වැඩට යනවා අපිට තියෙන හීල්බත් ටික බෙදලා දීලා. පාංගේ රාත්තලක් ගෙනාවම පාංගෙඩියක් ගෙනාවම ඒක ගෙදර ඉන්න ඔක්කොටම කපලා දීලා තාත්තා බඩගින්නේ සමහර ලාවට වත්තේ ගල් වැටි බඳින්න ගියපු අවස්ථා මගේ ජීවිතේ දැකලා තියෙනවා. අම්මා ඔක්කොටම බෙදලා වතුර ටිකක් බීලා ඉඳපු අවස්ථා අපි පුංචි කාලේ නොතිබුණා නෙමෙයි. අපේ ගෙවල් වල එහෙමම තිබුණා. ඒ වගේ අත්දැකීම් තියන අය මෙතන ගොඩක් ඇති. මේ දේශනා වහන අය අතර. ඉතින් අපේ වගකීම අපිට පුළුවන් විදියට වයසට ගියපු අම්මා තාත්තට ඒ විදිහේ පෝෂණයක් ලබා දෙන එක භෞතික වශයෙන්. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරා කිච්ඡන් නේසං කරිස්සාමි. ඔවුන්ට පැමිණි කටයුතු ඔවුන් වෙනුවට අපි කරලා දෙන එක. දැන් සමහර දේවල් තියෙනවා අම්මා තාත්තට වයසට ගියාමත් පැවරෙන දේවල් තියෙනවා පන්සලෙන්, සමාජයෙන්, ගමෙන්, සමිති සමාගම් වලින්. එහෙම අම්මට තාත්තට එන පැවරෙන කොටස් තියෙනවා. හැබැයි ඔවුන් ආසයි ඒව කරන්නේ ඔවුන් කායිකව දුර්වලයි. ඔවුන් වෙන කටයුත්තක නියැලිලා ඉන්නවා. ඉතින් දරුවන්ට පුළුවන්කම තිබෙනවා යුතුයකමක් විදියට
අම්මට තාත්තට පැවරෙන කටයුතු පුළුවන් විදියට සොයලා බලලා ඒව කරන්න ඒවා ඒගොල්ලෝගේ හිත හරි සුවපත් වෙනවා. ඒ කියන්නේ අම්මට පන්සලේ දායක සභාවේ රැස්වීම වෙලාවට තාත්තට පන්සලේ හෝ ගමේ පොදු කටයුත්තකට යන්න බැරි වෙලාවට මම ගිහින් එන්නම් අම්මා කියලා කිව්වොත් තාත්තා ඉන්න මම තාත්තා වෙනුවෙන් ගමේ ශ්‍රමදානෙට යන්නම් කියලා කිව්වොත් හෝ නෑදෑයෙක්ගේ කටයුත්තකට මරණයකට මගුලකට වෙනත් ප්‍රශ්නයකට දරුවෙක් කිව්වොත් හරි අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් මම ගිහින් එන්නම් මම කියන්නම් මම ආවේ ඔයගොල්ලෝ වෙනුවෙන් කියලා. ඒක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මම හිතන්නේ හරි සැනසෙල්ලක් ඒක. විශාල අස්වැසිල්ලක් වෙනවා අපේ දරුවෝ අපි හරියට හැදුවා කියලා හරි සැනසෙල්ලක් අම්මා තාත්තා විඳීවි. මම ඔබට යෝජනා කරන්න පුළුවන් විදියට ඒව කරන්න බලන්න කියලා. බුදුහාමුදුරුවෝ අපිට ඒව කරන්න කියලා තියෙනවානේ. ඊළඟ කාරණේ තමයි තුන්වෙනුවට අපි අපේ අම්මා තාත්තා වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕනේ යුතුයකමක් ලෙස පෙන්වන කුලවංශං තපස්සාමි. දැන් අපේ පවුල්වල පරම්පරාවල අරගෙන ආපු යහපත් දේවල් තියෙනවා. කුලවංශං තපස්සාමි කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ අපේ අම්මා තාත්තා අරගෙන ආපු යහපත් දේවල් තියෙනවා. ඒ කියන්නේ පවුල් පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආපු ඊටාම උදාර දේවල් තියෙනවා. අන්න ඒවා ඒ කුල පරම්පරාවට අයිති භෞතික උපකරණ වෙන්න පුළුවන්. කුල පරම්පරාවට අයිති යම් හර පද්ධතීන් වෙන්න පුළුවන්. නොකරපුවා තියෙනවා අම්මා තාත්තා නොකරපුවා තියෙනවා. උන් ඒවා නොකරන ගමන් කියනවා අපේ අම්මා තාත්තවත් මේවා කරේ නැහැ. අපේ සීයලා මේවා කරේ නැහැ. අපේ අත්තා කිරියත්තා අපේ කිරියම්මා මේවා කරේ නැහැ කියලා එහෙම ළමයි ඉස්සර අභිමාණයෙන් කියලා තමන් නොකර ඉන්න දේවල් තියෙනවා. ඒ වගේම තමන් බොහෝම අභිමාණයෙන් කරගෙන යන දේවල් තියෙනවා. ඒ පරම්පරාවෙන් ආපු ඊටාම යහපත් දේවල්. මම කියන්නේ කුලවාද හෝ වෙනත් අනිත් අය පහත් කරන ගති ඒ වගේව නෙවෙයි. ඒවා පරම්පරාවෙන් ආවත් ඒවා කරන්න යන්න ඕනේ නැහැ. ඒවා ඔබෙන් ඉවර කරලා දාන්න. අපේ අම්මා තාත්තත් වෛර බැඳගෙන ආවා ආත්මතු පරම්පරාවට මේගොල්ලෝ අපිත් වෛර කරන් යනවා කියලා ඒ වගේ දේවල් කුල පරම්පරාවේ උරුමයක් අල්ලපු ගෙදරට ගිනි පිඹින එක කියා අනිත් පිනියට සාප කරන එක රණ්ඩු කරන එක ඒ ගෙදරින් වතුරු ගුරක් බොන්නේ නැති එක ඒ වගේ පහත් ගති නෙමෙයි මේ අරන් යන්න කියන්නේ. ඕනම පරම්පරාවක අරගෙන ආපු ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික සහ භෞතික උරුමයන් තියෙනවා. අන්න ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ඒවා ආරක්ෂා කිරීම අපි ඒගොල්ලොන්ට කරන ගෞරවයක් වගේම අපේ සංස්කෘතියේ තිබිච්ච උදාර උරුමයන් ඊළඟ පරම්පරාවකට අපි ඉතුරු කිරීම. දැන් ලෝකේ ඕනම රටක එහෙම තිබිච්ච ඉපැරණි සංස්කෘතික උරුමයන් අත ඔවුන් ඒවා පුදුම විදියට ආරක්ෂා කරගන්න බලනවා. ඒ පැරණි වැඩිහිටියෝ ගාව තිබිච්ච සිරිත් විරිත් සම්ප්‍රදායන් දැනුම සමහර යම් සාහිත්‍ය නිර්මාණ කලා නිර්මාණ බොහොම කැප වෙලා රකින්න ලෝකේ. ඒවා ඒගොල්ලෝ කියන්නේ ඒවා ආරක්ෂා කරගන්න ඕනි කියලා. ඉතින් අපි ඔය ටිකක් නවීන වෙනකොට අපේ පැරණි දේවල් වලට පහින් ගහන එකයි පහත් කරන එකයි ඔය බෞද්ධ මිනිස්සුන්ගේ ගාව ලංකාවේ මිනිස්සු ගාව ටිකක් තියෙනවා. ඒත් මම යෝජනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ නමකගේ මුවින් යම් දේවල් දේශනා වෙලා තියෙන්නේ ලොකු අර්ථයක් ඇතුව. ඒ හින්දා අම්මා තාත්තා මොනම හරි පරම්පරාවෙන් ගෙනාපු යහපත් උරුමයන් තියෙනවා නම් ඒ ඉස්සරහට අරන් යන්න. අද ඒවා ප්‍රයෝජනවත් නැති වුණාට කවදා හරි ප්‍රයෝජනවත් වෙයි. කාට හරි ප්‍රයෝජනවත් වෙයි. නරක ගති නම් පරම්පරාවෙන් ආවත් ගෙනියන්න එපා. ඒත් යහපත් ඒවා යහපත් ද්‍රව්‍ය යහපත් භෞතික මෙවලම් උදාර උරුමයන් ඒ වගේම උදාර ආකල්ප දැනුම ඒ වගේ දේවල් අරන් යන්න ඉස්සරහට. ඒව ගෙනියන එක අපේ ලෝකයට කරන මෙහෙවරක් අම්මා තාත්තට කරන ගෞරවයක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දායජ්ජං පටිපච්ඡාමි කියලා. ඒ කියන්නේ අම්මා තාත්තගෙන් ලැබුණු
දායාදයක් තියෙනවා නම් ඒ කියන්නේ ඉස්සර ඔය කිව්වේ දෑවැද්ද කියලා. දෑවැද්දක් දායාදයක්. නැත්තම් අම්මා තාත්තා ඔබට දීපු ඉඩමක් කඩමක් වෙන්න පුළුවන්. ගෙයක් දොරක් වෙන්න පුළුවන්. මොකක් හරි භෞතික දෙයක් ඔබට අරන් දීපු එකක් වෙන්න පුළුවන් අම්මා තාත්තා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒවා ආරක්ෂා කරන්න කියලා. ඉතින් ගොඩක් අයට දැන් තේරෙනවා ඇතිනේ අම්මා තාත්තා දීපු කුඹුරුවක් කරපාගේ විකුණන් කාපු එකේ අරුමුදේ දැන් තේරෙනවා ඇතිනේ. අම්මා තාත්තා බොහොම අමාරුවෙන් අවුරුදු ගණන් ණය ගෙවලා ගත්තු පර්චේස් විස්සෙනුත් 10ක් විකුණපු එකේ අවුල දැන් තේරෙනවා ඇතිනේ. ඒ පර්චේස් 10 ඉතුරු කරන් හිටියානම් අද මේ මිරිස් ගහක් හරි ඉඳගන්න පුළුවන් නේද කියන එක තේරෙනවා නේද? ඒ කියන්නේ මේ නාගරික ඉඩකඩම් තිබිච්ච අය ඒ නාගරික ඉඩකඩම් ඔක්කොම මේ විකුණලා නැත්තට නැති කරගත්තු එක තමන්ට ඒ කෙටි කාලීනව ලැබෙන වාසිවලට ලාභවලට තමන්ගේ ඉඩකඩම් විකුණලා දාලා කැලෑවලට ලඳුවලට ගියපු එකේ ප්‍රශ්න දැන් මම හිතන්නේ ගොඩක් අයට තේරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට හිම ලැබුණු දෙයක් තියෙනවා නම් ඒක ආරක්ෂා කරන්න. අඩුම ඔබට ඒක වැඩි කරන්න බැරි නම් ඔබට පුළුවන්කම තිබෙනවා ඒක නැති කරන එක. ඒක විනාශ කරලා දාන එක නවත්ත ගන්න. ඒක මම හිතන්නේ ඕනෙම ජන කණ්ඩායමකට ලොකු රැකවරණයක්. අම්මා තාත්තා දීපු දේවල් ආරක්ෂා කරන් ඉස්සරහට යන එක. ඕනම ජාතියකට. ඒ කියන්නේ ගොඩාක් ලෝකේ ජාතීන් ජන වර්ගයන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඒ પરම්පරාවෙන් ආපු උරුමයන් විනාශ නොකර ඒවා හරියට ආයෝජනය කරලා ඒවයින් තව දේවල් නිෂ්පාදනය කරන්න තරම් සමත් වෙච්ච අය තමයි ඇත්තටම ලෝකේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. බබලෙන දියුණු ජනතාවන් බවට මිනිස්සු බවට පත් වෙලා තියෙන්නේ දෙමව්පියෝ දෙන දේනොත් තව දෙයක් වැඩි කරපු අය. නැතුව දෙමව්පියෝ දෙන දේ විකුණගෙන එදා වේල කාලා උඩ පැනලා නටලා ඉඳපු කට්ටිය නෙමෙයි ලෝකේ දියුණු විදියට ඉන්නේ. ඉන්න හොඳට හිතන්න ඒවා බොහොම බුද්ධිමත්ව කල්පනා කරන්න මේවා බුදුහාමුදුරුවෝ ඉතින් ගොඩාක් දුර දැකලානේ කියලා තියෙන්නේ අපිට. ගොඩාක් දුර දැකලා. මේවා මේ දවස් දෙක තුනක් ඉස්සරහට බලලා දේශනා කරපුවම නෙමෙයිනේ. සිංහලක ගෘහපතියට තමන්ගේ අම්මටයි තාත්තටයි සලකන්න ඕන නම් ලෞකික ජීවිතයේදී අවධාරණය කරනවා ඔය දීපුවා ආරක්ෂා කරගන්න කියලා. ඊළඟට ඊටාම වැදගත් කරුණක් කියනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අතවාපන පේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සාමීති. ඒ කිව්වේ කලුරිය කරපු පරලෝකීය මව්පියන් වෙනුවෙන් දම්පැම් දීලා පිම්පෙත් අනුමෝදන් කරන්න. දැන් ඒකත් හරි විශිෂ්ට දෙයක්. දැන් එහෙම දම්පැම් දීලා පිම්පෙත් අනුමෝදන් කිරීමක් කරන්න කියලා මේ අපිට ඉදිරියට කතා කරගෙන යනකොට තේරෙයි අම්මා තාත්තා වෙනුවෙන් විතරමයි ඒ පින්දීම දරුවන්ට අනිවාර්යෙන් කරන්න කියලා තියෙනවා. අම්මා තාත්තා වෙනුවෙන් දම් දෙන්න කියලා තියෙනවා. අම්මා තාත්තා වෙනුවෙන් පින්කම් කරන්න කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු ටික දරුවෝ දෙමව්පියන්ට ඉෂ්ට කරන්න ඕන යුතුයකම්. මේවා ලෞකික ජීවිතයේ දේවල්. ඒක මතක තියාගන්න. මේවා ලෞකික ජීවිතයට අදාළ ඒවා. වෙන දේශනා කරලා තියෙනවා ආධ්‍යාත්මිකව කරන්න ඕන උපස්ථාන ගැන සුප්පතිකාරක සූත්‍රය වගේ සූත්‍රවල අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු ආධ්‍යාත්මික උපස්ථාන වෙනම සාකච්ඡා කරලා තියෙනවා. මේ තමයි ලෞකික ජීවිතයක ප්‍රශ්න. දැන් බලන්න මෙතන කොච්චර ලස්සනට ඒ අම්මා තාත්තගේ හිත සුවපත් කරන විදිය, අම්මා තාත්තගේ හරහාපු දැනුම සුරක්ෂිත කරන විදිය, ඊළඟට අම්මා තාත්තා හරහාපු ධනය සුරක්ෂිත කරන විදිය, ඊළඟට අම්මා තාත්තා වෙනුවෙන් කළගුණ සලකන විදිය, මේ කාරණා ඔක්කොම ටික මේ කරුණු පහේ අන්තර්ගතයිනේ. ඇත්තටම මේ කරුණු වලින් අම්මෙකුට තාත්තෙකුට උපස්ථාන කරනවා නම් මේ කොච්චර සතුටින් කොච්චර ලස්සනට මේ ලෝකය අපිට පවත්වාගෙන යන්න පුළුවන් වෙනවද? කොච්චර සතුටින් ඉඳ ලැබෙනවද මේ ලෝකය අපිට? නෑ තේරුම් ගන්න හොඳට. ඊළඟට මම අද මේ දේශනාව
කරන්න හිතපු තව කරුණක් තමයි පහුගිය දින කීපය තුළ අපේ සමාජය හරිම කම්පාවටපත් වෙච්ච ප්‍රවෘත්ති කීපයක් අපිට දැක ගන්න ලැබුණා. අර පොඩි දරුවෝ කටේ කිරිසුවඳවත් තියෙන්නේ නැති ළමයි ආයුධ අරගෙන මොනවද පිහි අරගෙන තර්ජන කරනවා, පාතාලයෝ වගේ මැරයෝ වගේ කතා පවත්වනවා. ඒ කතා පවත්වලා ඒවා වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදා හරිනවා. YouTube channel වල සහ Facebook වල ඒවා දිගින් දිගටම ෂෙයා වෙමින් වමාරු වෙමින් තිබෙනවා. බොහොම නරක තත්ත්වයක් පහුගිය සතිය හමාර තුල අපේ සමාජය අපිට දැක ගන්න ලැබුණා. මම සතුටු වෙනවා ඊයේ සන්ධ්‍යායාමයේ වෙනකොට ළමා ආරක්ෂක අධිකාරිය ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සැලකිය යුතු ක්‍රියාමාර්ග ප්‍රමාණය. ශ්‍රී ලංකා පොලිසිය ඒ සඳහා ගත යුතු නෛතික ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මම රජයට, ළමා ආරක්ෂක අධිකාරියට, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියට ස්තුතිවන්ත වෙනවා. ලංකා සමාජය වෙනුවෙන් පින් දෙනවා. විශේෂයෙන්ම ඒ ළමයින්ව අපයෝජනය කරපු ඒ දරුවන්ව වැරදි විදියට යොදවපු ඒ දරුවන්ව හරි මාර්ගයට ගන්න වහාම නෛතිකව මැදිහත් වීම ගැන. ඒකට බොහොම පිංසිත වෙනවා සහ ස්තුතිවන්ත වෙනවා. ඒක ඔබලාගේ වගකීමක්, ඔබ රටේ පුරවැසියා වෙනුවෙන් ඉෂ්ට කිරීමක්. ඒක මා ඊටම ප්‍රශංසා කරනවා. ඊටම ඉක්මනින් ඒ සඳහා ක්‍රියාත්මක වීම ගැන. මොකද ඒක ඇතුලේ අපිට ඇති වුණේ විශාල භීතියක්. මේ රට කොතනටද යන්නේ කියලා, මේ සමාජ කොතනටද යමින් ඉන්නේ කියන විශාල භීතියක් අපිට ඇති වුණා. ඇත්තටම ඒ දරුවන්ගේ වචන, ඒ දරුවෝ හැසිරෙන හැටි මතක තියාගන්න. මේ අහම්බයක් නොවන බව, මේ සමාජය කුණු වෙලා තියෙන තරම කොච්චරද කියන එක ඔය දුර්ගන්ධයක් විදියට එළියට ආපු අවස්ථාවක්. ඒක මතක තියාගන්න. ඒක ඔය දරුවෝ 3-4 දෙනාගේ ප්‍රශ්නෙම නෙමෙයි ඔය. ඕක තමයි ලංකා සමාජයේ දරුවෝ බහුතරයකගේ ඉරණම. ඔය විදියට තමයි ලියවෙමින් තියෙන්නේ. හේතුව මොකද්ද? දෙමව්පියෝ ගොඩක් අය දන්නේ නැහැ. හැම අම්මෙක්ම නෙමෙයි, හැම තාත්තෙක්ම නෙමෙයි, ගොඩක් දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමන් කළ යුතු දේ මොකක්ද කියලා. තමන් නොකළ යුතු දේ මොකක්ද කියලා. තමන්ගේ දරුවන්ට කරන්න දිය යුතු දේ සහ නොදිය යුතු දේ මොකක්ද කියලා. ඒක ගොඩක් අය දන්නේ නැහැ. සිංහලවද සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දරුවන්ට අනුකම්පා කරනවා නම්, ඒ කියන්නේ දරුවන්ට කරුණාවන්ත නම් අම්මා තාත්තා දරුවෝ ගැන හිතනවා නම් මොකද්ද දේශනා කරන්නේ? පළමුවෙන්ම පාපා නිවාරෙන්ති. ඉස්සෙල්ලාම කරන්න ඕනි තමන්ගේ දරුවා පවෙන් වළක්වන එක. දෙමව්පියෝ කීයෙන් කී දෙනාද දන්නේ දරුවන්ට ඉෂ්ට වෙන්න ඕනේ පළවෙනි යුතුයකම ඒක කියලා? ගොඩාක් අය හිතන්නේ මොකද්ද? ඉෂ්ට වෙන්න ඕනේ පළවෙනි යුතුයකම කියලා? පුළුවන් තරම් ලොකුම ඉස්කෝලේකට යවන එක, තරඟකාරීව අධ්‍යාපනය දීලා ලොකු තනතුරකට තමන්ගේ දරුවා ඇදන් යන එක, ඒව තමයි පළවෙනි යුතුයකම කියලා ගොඩක් අය හිතන්නේ. නෑ. භාග්‍යවතුන් වහන්සේ පළමු යුතුයකම කියලා වදාළේ මොකද්ද? පාපා නිවාරේති. දරුවන්ට පාපය මොකද්ද කියලා දෙන්න ඕනේ. පාපය මොකද්ද? ඒ කියන්නේ වැරද්ද මොකද්ද කියලා දෙන්න ඕනේ. නරක මොකද්ද කියලා දෙන්න ඕනේ. අකුසලය මොකද්ද කියලා දෙන්න ඕනේ. අශිෂ්ටකම කියන්නේ මොකද්ද කියලා දෙන්න ඕනේ. නැහැදිච්චකම කියන්නේ මොකද්ද කියලා දෙන්න ඕනේ. අශීලාචාරකම කියන්නේ මොකද්ද කියලා දෙන්න ඕනේ. අවිනය මොකද්ද කියලා දෙන්න ඕනේ. ඒක දෙමව්පියන්ගේ යුතුයකම. දැන් අද අර දරුවන්ට කටේ කිරිසුවඳ යන්නත් කලින් පොලිසි ගාන යන්න උනේ ඇයි? ඇයි එහෙම උනේ?
වැරද්ද මොකක්ද කියලා දීපු අම්මෙක්ගේ දරුවන්ට හිටපු නැතිනම් කැත්ත අරගන්නකොට පොරව අරගන්නකොට අසභ්‍ය වචන කියාගෙන ඇඟිල්ල දික් කරගෙන දඟලනකොට මේක වැරදි පුතේ කියලා කියන්න අම්මෙක් ගෙදර හිටියම පෘෂ්ඨවංශික තාත්තා කෙනෙක් හිටියම කොඳුනාරිටියක් තියෙන තාත්තා කෙනෙක් හිටියම ඔබ හිතනවද ඒ ළමයි ඒව කරයි කියලා? ඔබ හිතනවද පෘෂ්ඨවංශික තාත්තෙක් හිටියනම් ගෙදරක ඕව කරයි කියලා? කොඳු ඇට පෙලක් හරියට තියෙන අම්මා කෙනෙක් හිටියනම් ඕව කරයි කියලා හිතනවද? කවදාකවත් වෙන්නේ කිසි දිනක වෙන්නේ නැහැ. කියලා දෙන්න ඕන. මේව කරන්න බෑ ඔයගොල්ලන්ට. මෙහෙම කතා කරන්න බෑ ඔයගොල්ලන්ට. මෙහෙම කතා කරන එක වැරදි. මෙහෙම හැසිරෙන එක වැරදි. මේ ජංගම දුරකථනයේ පාඩමක් ඉගෙන ගන්න දෙන්න පුළුවන්. පරිගණකේ පාඩමක් ඉගෙන ගන්න දෙන්න පුළුවන්. හැබැයි ජංගම දුරකථනයේ පරිගණකය Facebook එක, YouTube එක, WhatsApp එක, Viber එක, imo hari මොකක් හරි සමාජ මාධ්‍ය තියෙන්නේ මේ සමාජෙට විසව පුරන්න නෙමෙයි කියන එක දරුවන්ට කියලා දෙන්න. පාප අනිවාර්යෙන් කියන්නේ දැනුම අවබෝධය දීමෙන් තුළ වෙන දෙයක්. ඔබ දරුවන්ට අවබෝධය පුංචි කාලේ ඉඳලා දෙනවා නම් බැරි එක මොකද්ද කියලා හරියටම තෝරලා බැරි එකට යෙදෙන්න දෙන්නේ නැත්තම් ඒ කියන්නේ නොකල යුතු එක නොකර ඉන්නම බලපෑම කරනවා නම් ඒක තේරුම් කරලා දෙන්නත් ඕනේ. සමහර වෙලාවට තදින් ඉන්නත් ඕනේ. දොස් කියන්නත් ඕනේ. සමහර වෙලාවට පනිෂ්මන්ට් දෙන්නත් ඕනේ. නැතුව බෑ. සමහර ඒවා සමහරුන්ට තේරෙන භාෂා තියෙනවා. ඒ භාෂාවෙන් ඉතින් ඒක වළක්වන්න ඕන. එහෙම නැතුව පෙරගන්නේ කොහොමද? දැන් ඔබ ඒක කරා නම් ඔබ හරි ඔබ දඬුවමක් දුන්නා නම් අඩුම. පොලිසියෙන් අද දඬුවම් දෙන්නේ නැහැ නේ දරුවන්ට. අද උසාවි ගානේ යන්න වෙන්නේ නැහැ. අවුරුදු 10කට හිරේ දාන්න පුළුවන් කියලා පොලිසිය මාධ්‍ය ප්‍රකාශකතුමන් සඳහන් කර දරුවෝ පරිවාසයේ අනිවාර්ය පරිවාසගත කරයි. ඒ දරුවන්ට අම්මා තාත්තා නැති වෙන්නේ නැහැ. දරුවෙක් කිරේ විලංගුවේ වැටෙන්න සලස්සන්න ඕනේ නැහැනේ. ඔබ දඬුවම දීලා හදාගත්තන. ඔබ අවවාද කළා හදාගත්තන. ඔබ වැරද්ද විදියට හරියට කියලා දුන්නන. මේ තේරුම් ගන්න. පාප අනිවාර්යද කිව්වේ ඒකයි. ඒවා දෙමව්පියන්ගේ වගකීම. නැතුව පුළුවන් තරම් රටේම තියෙන ඒවා ගෙනල්ලා කටට ඔබන එක විතරක් නෙමෙයි. රටේම තියෙන පන්ති ගානේ පිස්සෝ වගේ ඇදන් දුවන එකක් නෙමෙයි. ඒවත් කොටස්. හැබැයි පළවෙනිම දේ ඔබට ඔබේ දරුවට බත් පැකට් එකක් අරන් හිර ගෙදරට යන්නේ නැති තත්ත්වයට හදාගන්න එක. කවුද මේ ළමයි හදපු අම්මලා කියලා සමාජයෙන් සාප කරන්නේ නැති වෙන්න ඔබ ඔබේ ළමයා හදන එක. කවුද මේ ළමයාගේ තාත්තා කියලා සමාජයෙන් අවඥාවෙන් සාප කර අහන්න නැති වෙන්න ඔබේ ළමයා හදන එක තාත්තගේ වගකීම. තාත්තගේ යුතුයකම. තාත්තලේව තේරුම් ගන්න. ඒ ඔබලාගේ වගකීම. බක්මාලු පිණි ගෙනල්ලා පුරවන්න එක විතරක් නෙමෙයි. ඔළුව හදන්න. හිත හදන්න. පාප අනිවාර්යයි කියලා භාග්‍යවතුන් වහන්සේ පළවෙනි යුතුයකම ලෙස දේශනා කළේ ඒකයි. පවෙන් වළක්ව ගන්න. පවෙන්. දෙවෙනි යුතුයකම මොකක්ද? දෙවෙනි යුතුයකම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කල්යාණේ නිවේසෙන්ති. බලන්න හොඳ දේවල් වල යොදවන්න. මුලින් නරක දේවල් වලින් වළක්වන්න. දෙවෙනියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන හොඳ දේවල් වල යොදවන්න. කොච්චර උතුම් මඟ පෙන්වීමක් අපිට කරලා තියෙද ළමයි ටික හරියට හදා ගන්නවා නම් ළමයි ටික හදා ගන්නවා නම් මේ කරලා තියෙන මඟ පෙන්වීම මතිද? මම ඔබට සිහිපත් කරනවා මේ ඔළුවට ගණ්ඩ දෙයියනේ කියලා. මේව ඔළුවට අරන් මේ ඉන්න කාලේ ටිකක් හිතන්න මේ ඛේද වාචකයට පස්සේ හරි අපේ ළමයි විදියට හදනවා සත්තු විදියට හදන්න නැතුව කියලා.
ළමයි ඉන්න ඕනේ ළමයි විදියට. ළමයි ඉන්න ඕනේ හැසිරෙන්න ඕනේ ළමයි විදියට. ළමයි කතා කරන්න ඕනේ ළමයි විදියට. ළමයි අඳින්න ඕනේ ඇඳුම පැළඳුම ළමයි විදියට. ළමයි පාරේ තොටේ ඇවිදින්න ඕනේ ළමයි විදියට. තාත්තලා වගේ, අම්මලා වගේ, අම්මු රස්තියාදුකාරයෝ වගේ එහෙම හැසිරෙන්න හදන්න එපා. එහෙම හැසිරෙන්න දෙන්න එපා. හරියට කියන්න බැරි එක බෑ. කල යුතු එක කල යුතුයි කියලා. හොඳ දේ යොදවන්න. දැන් මගේ පන්සලේ පොඩි සායනාංශර ඒගොල්ලෝ කැමති වුණා. අකමැති වුණා. උදේ 5ට නැගිටින්න ඕන. 5:00 වෙනකොට බුදුන් වඳින්න ඕන. 6:00 වෙනකොට වත් පිළිවෙත් ටික ඉවර කරගන්න ඕනේ. සුද්ධ කරන්න ඕනේ. අතුපතු ගන්න ඕනේ. දානශාලාව සූදානම් කරන්න ඕනේ. වෙලාවට දානශාලාවට එන්න ඕනේ. කැමැතිද අකමැතිද වැඩක් නැහැ. වෙලාවට එන්න ඕන. හරි දේ කියලා දෙන්න. හරි දේ බලෙන් හරි යොදවන්න. අකමැති වුණාට කමන්නේ. අනේ මේ කිව්වට අහන්නේ නැහනේ. ඒ අහන්න ඒ කියන්නේ ඔබගේ ගෙදර ඉන්න අවුරුදු 7 ළමයා ඔබ කියන එක අහන්නේ නැති තරමටම ඔබ පෞරුෂයක් නැති කෙනෙක්ද? එච්චරටම කොන්ද කැඩිලාද? එච්චරටම ළමයි ගාව තුට්ටු දෙකට වැටිලාද? එච්චරටම පල් වෙච්ච ජීවිතයක්ද ගෙවන්නේ? අවුරුදු 7-8 ළමයාත් ඔබ නටවන මට්ටමට හිතන්න. ළමයා කරන්න ඕනි අම්මා තාත්තා කියලා දෙන හරි දේ. අම්මා තාත්තා ළමයා බුදුන් වන්දවන්න ඕනි. වැඩිහිටියට වන්දවන්න ඕනි. වැරදි විදියට කතා කර සමාව අරවගෙන හරි විදියට කතා කරවන්න ඕනි. වැරද්දක් කරොත් සමාව ගන්නවන්න ඕනි. ඒක කළ යුතුයි. ඒකනේ දෙමව්පියන්ගේ යුතුයකම කියලා වද්‍යහඳුරු කියන දේවල් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. කල්යාණේ නිවේසෙන්ති. හොඳ දේවල් වල යොදවන්න. හොඳ දේවල් වල යොදවන්න ඉතින් සමහර වෙලාවට හොඳින් කිව්වන් දෙනවා. සමහර වෙලාවට ඉතින් හොඳින් කිව්වන් දෙන්නේ නැත්තම් ටිකක් අතට හරි කියන්න වෙනවා. නැත්තම් ඊට සාපේක්ෂ ඊට ප්‍රාමාණික පනිෂ්මන්ට් එකක් ඉතින් දෙන්න වෙනවා. නැත්තම් ඉතින් හොඳ දේ යෙදෙව්වේ නැති වුණාම පස්සේ දවසක අපිටනේ බනින්නේ. පස්සේ දවසක අපිට දොස් කියයි, අපිට නිନ୍ଦා අපහාස කරයි. කවදා හරි ලොකු හාමුදුරුවෝ අපිට ඕවා කිව්වද කියලා, අපිලා ඕවා කෙරෙව්වද කියලා අයනේ. අම්මලා තාත්තලා පුංචි කාලේ අපිට ඕවා කෙරෙව්වේ නැති එකනේ ප්‍රශ්නේ කියයි. ඉතින් ඕක අහන්න ඕනේ ඊට පස්සේ මම ඔබට යෝජනා කරනවා ඔය අද ඔබට බණිනේව තියනවා නේද? පස්සේ දවසක ඔබගේ වල පැත්තටත් හැරිලා වඳිනවා. මොකද හේතුව මේවා කෙරෙව්වනේ මොන જાතියෙන් හරි අපේ අම්මා තාත්තා දැන් දෙයියනේ කියලා දන්නවනේ ටික කියලා. දැන් මේ වෙලාවේ අඬනවද අකමැතිද මූණ එල්ලන් ඉන්නවද ඔය එකක්වත් වැඩක් නැහැ. එල්ලන් ඉන්න දෙන්න. අඬන්න දෙන්න. හැබැයි නොකල යුතු එක නොකර ඉන්න ඕනේ. කල යුතු එක අනිවාර්යෙන් කරන්න ඕනේ. හරියට කියලා දෙන්න. ඒ මොනොත් අපේ රටට හොඳ කලක් එයි. නැත්නම් අපේ රටේ ඉදිරියට තව ඊට වැඩිය නරි නාටක බලන්න වෙයි. පොන්චෙවුන් පාරවල් දිගේ දැන් ඉන්නේ YouTube එකේනේ. දැන් ඉන්නේ Facebook එකේනේ. කැතිමන් අරගෙන පුංචෙවුන් පාරවල් දිගේ කැතිමන් අරගෙන එන දවස වැඩි ඈතක නෙමෙයි හරියට හැදුවේ නැතොත්. හරියට තේරුම් අරන් හදන්න. හරියට කියලා දෙන්න. බුද්ධිමත්ව කියලා දෙන්න. හරි පෞරුෂයක් ඇතුව අම්මේ තාත්තෙක් විදියට වැඩ කරන්න ලංකාව වෙනස් වෙනවා. වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න බැරි જાතීන් කියලා જાතියක් නැහැ. ඒකට ඕනි හරියට මඟ පෙන්වන අම්මා තාත්තා ඉන්න එක. ඊළඟ කාරණේ දරුවෝ වෙනුවෙන් අත්‍යවශ්‍යයි තුන්වෙනි කාරණේ සික්ඛං සික්ඛාපේති. සික්ඛං සික්ඛාපෙන්ති. හොඳට උගන්වන්න ඕන. සිප්පං සික්ඛාපෙන්ති කියන්නේ හොඳට උගන්වන්න ඕන. හොඳට උගන්වන්න ඕන. ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න. ඒකවේ ඉස්කෝලේ යවන්න.
ඉස්කෝලේ යවල හොඳට දැනුගත් ළමෙක් කරා. මොකද එයාට ලෞකික ජීවිතයක් ගෙවන්න එයාට දැනුම ඕනනේ. එයාට හොඳ අධ්‍යාපනයක් ඕනනේ. එයාට වෘත්තියක් කරන්න නම් එයා එයාගේ මුල් අවුරුදු 13ක කාලය ගත්තොත් එයා උසස් පෙළ ඉවර වෙනකම් අනිවාර්යයෙන්ම මූලික අධ්‍යාපනය තාම හොඳින් කරගන්න ඕනේ. ඊළඟට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා වෙනත් ආයතනයකට ගිහිල්ලා විශේෂ උපාධියක් සහිත කෙනෙක් බවට පත් කරන්න ඕනේ ඔබේ දරුවෝ. ඒක මම කිව්වේ නැතත් ඔබ කරනවා ඒකට උනන්දු වෙන්න. ඒකට උනන්දු වෙන්න. මොකද එතකොට දරුවන්ට ගොඩාක් ලොකු දේවල් දෑවැද්දවල් විදියට ඉතුරු කරන්න බැරි වුණත් හොඳට උගන්වලා තියෙනම් ඊට හැම මොන දෑවැද්දක්ද? ඒකම ලොකු දෑවැද්දක් නේ. ඒකම ලොකු දෑවැද්දක්. උගත්කම හොඳ රස්සාවක් කරන්න භාෂා දැනුම වෙනත් ශිල්පීය කුසලතා හොඳ විනය ඒ ටික ඉතින් හදලා තිබුණා කියන්නේ විශාල කෝටි ගානක දෑවැද්දක් දුන්නා වගේ තමයි. දැනුම තියෙනං විනය තියෙනං හැකියාවල් තියෙනං ඉතින් ඒ වගේ ළමයා කොහෙත් පිළිගන්නේ. අර කාරණා තුනක් කියන්නේ ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු. අපේ සංස්කෘතියේ පුතා කියන වචනේ දූටයි පුතාටයි දෙන්නටම පාවිච්චි කරලා තියෙනවානේ. අම්මලා දූලට පුතේ කියනවා. පුතාටත් පුතේ කියනවා. ඒක ඒ වචනේ පුතු කියන වචනේ අපේ සංස්කෘතියේ පාවිච්චි කරන්නේ මේ ඉංග්‍රීසි භාෂාවේ සන් කියන අර්ථයෙන්ම නෙමෙයි. අපේ භාෂාවේ පුතේ කියලා දූටත් කියනවා පුතාටත් කියනවා. එතකොට ඒ දුවෙක් ගාව පුතෙක් ගාව තියෙන්න ඕන ගුණ නැන බල. ඒකුවේ ගුණ කියලා කිව්වේ හොඳ ආකල්ප, නැන කියලා කිව්වේ දැනුගත්කම නුවණ, බල කිව්වේ කුසලතා. එතකොට දැනුම ආකල්ප සහ කුසලතා ඒ තුනම ඇති කරන්න ඕන. සිප්පං සික්ඛාපෙන්ති කියන්නේ ඒකයි. ඒ තුනම ඒ තුල ඔබ දරුවෝන්ට යුතුයකම් ඉෂ්ට කරන දෙමව්පියෝ විදිහට දියුණු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ යෝජනා කරනවා. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ දරුවෝ වෙනුවෙන් ඉෂ්ට කරන්නට හොඳයි පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. ඒක ඉතින් ඒ කාලේ විශේෂයෙන් කළ යුතු දෙයක් වුණා. අද එච්චරම ඒක වැදගත් නෑ, නොවැදගතුත් නෑ. ඒ තමයි මේ සුදුසු කුල කුමරෙක් හෝ කුල කුමරියක් සමග සුදුසු වයසාවම ආවාහ විවාහ කරලා දීම කියන එක. ඒක ඉතින් ඉස්සර නම් අම්මා තාත්තා විසින්ම තීරණය කරපු එකක්. අද වෙනකොට ඒක එහෙමම නෙමෙයි. දරුවෝ සුදුසු වයසාවම අවුරුදු 20ක් 25ක් වුණාම Tamanට සුදුසු පිරිමි ළමයෙක් ගැහැණු ළමයෙක් එක්ක ආශ්‍රය නිශ්‍රය කරලා සිහියෙන් නුවණින් යුක්තව කටයුතු කරලා තමන්ගේ සීලාදී ගුණ විනාශ කරගන්නේ නැතුව අසුරු නිසුරු කරලා අවබෝධ කරගෙන හොඳ දැනුම් තේරුම් ඇතිකමක් ආවම අම්මා තාත්තගේ ආශිර්වාදේ ඇතු ආවාහ විවාහ භූමියටපත් වීම තමයි සුදුසු. දෙමව්පියන් විසින් කෙනෙකු එහෙම යෝජනා කරනු ලැබුවත් මම දෙමව්පියන්ට සිහිපත් කරනවා ඒ දරුවන්ට සිහි කල්පනාවෙන් ආශ්‍රය නිශ්‍රය කරන්න පරිසරයක් ඔබ හදලා දෙන්න ඕන. නැතුව ඔබගේ ඊගෝ එක මත පදනම් වෙලා අපි කියන කෙනාම බඳින්න ඕන නැත්තම් අපේ මිනිය දකින්න වී වගේ ගොන් කතා කියන්න එපා. ඒවා මේ මොලයක් නැති මිනිස්සුන්ගේ කතා. ඒවා කියන්න එපා. මේක කෙරුම් නැත්තම් මිනිය දකින්න වෙයි වගේ මෝඩ ඊ වගේව කියන්න එපා අම්මලා. ඒවා අම්මා කමට ගැලපෙන ඒවා නෙමෙයි. ඒවා තාත්තා කමට ගැලපෙන ඒවා නෙමෙයි. දරුවෝන්ගේ අම්මා තාත්තා ගැන තියෙන ආදරෙත් එක්ක සූදු කරන්න එපා. එහෙම සූදු කරන්න එපා. ඒවා පහත් වැඩ. ඒවා කවුරු කරත් පහත් වැඩ. ඒවා කරන්නයි තියක් නෑ අපිට. හොඳට තේරුම් ගන්න. ඒවා මේ බුදුහාමුදුරුවෝ දිගාලවාද සූත්‍රයේ එහෙම කියලා නෑ. මේ ධර්මය අපි ප්‍රායෝගිකව මේ ලෝකයට ගැලපෙන විදියට ඒවා අපි හරියට අර්ථකථනය කරගෙන තේරුම් ගන්න ඕන. කල යුතු දේ මොකක්ද? දුවදරුවන්ට ගැලපෙන කෙනෙක් යෝජනා කරොත් ඒගොල්ලොන්ට ගැලපෙනවද කියලා තේරුම් ගන්න අවස්ථාවක් දෙන්න ඕන.
ඒගොල්ලෝ තෝරා ගැනීමක් කරොත් ඒ ගැන අවවාදයක් දෙන්න පුළුවන්, උපදේශයක් දෙන්න පුළුවන්, හොඳ නරක කියලා දෙන්න පුළුවන්. මොකද අන්තිමටම ජීවත් වෙන්න වෙන්නේ තෝරාගත්තු අයට කියන එක කියලා දෙන්න වෙනවා. ඒ නිසා මේක අපි විසින්ම කරලා දෙන්න ඕනි, මමමයි මේක කරන්න ඕනේ, මට ඕන විදිහටමයි කරන්න ඕනි වගේ දේවල් එහෙම එකක් නැහැ. මෙතන කියන්නේ සුදුසු වයස ආවම ඊට ගැළපෙන දුවෙක් පුතෙක් එක්ක විවාහ වෙන්න අවස්ථාව හදනවා. ඒකට උදව් කරන්න අනේ වචන තමයි ගැලපෙන්නේ. ඔවුන්ට හොඳ විවාහ ජීවිතයකට උදව් කරන්න. හොඳ සහකරුවෙක් සහකාරියෙක් තෝරගන්න උදව් කරන්න. ඒක තමයි මම හිතන්නේ ලස්සනම වචනයකට. දෙමව්පියෝ කරන්න ඕනි ඒක. අන්තිම කාරණේ සමයේ දායජ්ජන් නීයාතෙන්ති. ඒ කියන්නේ මේ සුදුසු වයසාවම තමන්ගේ දේපල ආදී යමක් වෙත්නම් ඒවත් දරුවන්ට පරිපාලනයට පැවරුවට කමක් නැහැ. සුදුසු වයස. ටිකක් මෝරන්න ඕනේ. පවරන කොටත් මම නම් යෝජනා කරන්නේ ඉතින් අද මේ ලංකාවේ ඉන්න මිනිසුන්ගේ හැටියට ඔය මතු අයිතිය වගේ එකක් මොකක්ද අර කියන්නේ මේ මරණයෙන් පස්සේදී සම්පූර්ණ අයිතිය යන විදියට පැවරුවට කමක් නැහැ. මොකද ලංකාවේ ඉන්න මිනිස්සු පවරගත්තට පස්සේ පයින් ගහන්නත් පුළුවන් දරුවෝ ඉන්නවා. ඒ නිසා ඕනවට වඩා උඩ පැනගෙන මම අතාරිනවා කියලා ඔක්කොම ලියලා දෙන්න එපා. අන්තිමට උසාවි ගානේ යන්න වෙනවා ගෙදරින් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෝඩයෝ වෙන්නත් එපා. බුද්ධිමත් අම්මා තාත්තා විදියට සුදුසු වයසාවන් ළමයින්ට ඒවයි යම් වගකීමක් දෙන්න. අවශ්‍ය ටික පවරලා දෙන්න. හැබැයි ඒවයිදී යුක්ති සහගත වෙන්න. ඒවයිදී සාධාරණ වෙන්න ඕනේ. මේ මූණු බලලා දූට දෙන්නේ කොහොමත් පිටටනේ ඒ වගේ කතා කියන්න එපා. කොහොමත් පිටට ඒව කියන්න එපා. පුතාට විතරයි නෑ ඔබගේ කුසින් නම් බිහිකඩේ දෙන්න තියෙන දෙයක් සුදුස්සාට දෙන්න. ලැබිය යුත්තාට දෙන්න. ඒක තමයි ධර්මයට අනුව කියන්න පුළුවන්. ලැබිය යුත්තාට දෙන්න. අරයට දෙන්නේ මෙයාට දෙන්නේ නෑ. එයා සුදුසු නෑ මෙයා සුදුසුයි. ඒ වගේ අර මූණු බලලා ස්ත්‍රී පුරුෂකම බලලා ගෑනු පිරිමිකම මත පදනම් වෙලා ඒ වගේ ඒවා කරන්න එපා. ඒවා නරකයි. මේවා මම මේ තේරෙන සිංහලෙන් තමයි ඔයයන්ට කියලා දෙන්නේ. මොකද නැත්තම් මේ සමාජය විනාශ වෙනවා. මේ සමාජයේ මේ දෙමෝපියෝ උනත් මේ ධර්ම කොටස හරියට දැනගෙන හිටියේ නැතොත් බණ දහමට පටහැනිව වැඩ කරනවා. ඉතින් ඒක හොඳ නැහැ. ඒක දෙමව්පියන්ටත් කෙරෙන වැරද්දක්. ඒකයි මම මේවා මේ බොහොම සරලව තේරෙන බසින් ඔබට කියලා දෙන්නේ. ඒ නිසා මෙන්න මේ යුතුයකම් ටික ඒව ඇත්තටම අනුකම්පා කරන්න කියලා කියන යුතුයකම් කියලාත් නෙමෙයි මේවට කියන්නේ අනුකම්පා කරන්න ඕන මේ කරුණු පහයි. පාපා නිවාරෙන්ති සිප්පං සික්ඛාපෙන්ති ඊළඟට සුදුසු කාලයෙහි සමාවෙන්න කල්යාණේ නිවේසෙන්ති සිප්පං සික්ඛාපෙන්ති ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා සුදුසු කාලයෙහිදී එනම් ප්‍රතිරූපේන ධාරේන සංයෝජෙන්ති සුදුසු කාලේ ආවහ විවාහ කරදීම් සහ අවසාන වශයෙන් සමයේ දායජ්ජන් නීයාතෙන්ති කියන මේ යුතුයකම් ටික යුතුයකම් නෙවෙයි මේවා අනුකම්පාවෙන් දරුවෝ වෙනුවෙන් කළ යුතු කරුණු පහ. ඉතින් දැන් හොඳයි. ඔයත් අද විනාඩි 40ක් 45ක් විතර ධර්ම කොටස කීපයක් අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු දේවල් ලෞකික ජීවිතයකදී අම්මා තාත්තා දරුවෝ වෙනුවෙන් අනුකම්පාවෙන් කළ යුතු දේවල් ලෞකික ජීවිතයකදී අපි ටිකක් සාකච්ඡා කරා. ඉතින් මම යෝජනා කරනවා මේ සමාජය ආයත් අලුත් විදියකට නැගිටින්න ඕනේ. අලුත් විදියකට නැගිටින්න අපිට දැක්ම තියෙන්නේ මේ තථාගත දේශනාවේ. මේ තථාගත දේශනාව අපි හරියට අපේ මව්පිය දූදරු සම්බන්ධකම මේ කොරෝනා වලින් පස්සේ ගොඩ නැගෙන ලංකාවේ හරියට තහවුරු කරගන්න. මව්පිය දූදරු යුතුයකම හරියට අඳුනගමු. වගකීම් අඳුනගමු. අපේ ජීවිතවල ඇති කරගත යුතු දර්ශනය මොකක්ද කියලා අපි හරියට අඳුනගමු.
එතකොට මම විශ්වාස කරනවා අපිට අපේ රට අලුත් තැනකට ගෙනියන්න අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙයි. අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙයි. වෙනස් වෙන්න ඕනි අපි කියලා තමයි මම හිතන්නේ. වෙනස් වෙන්න ඕනි අපි වෙන කවුරුත් නෙමෙයි. ඉතින් තාම ශ්‍රද්ධාවෙන් අද ඔයත් මේ දේශනාව ශ්‍රවණය කරා. ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ගෞරවයෙන් විශාල පිරිසක්. තව විශාල පිරිසකට මේ දේශනාව ශ්‍රවණය කරන්න ඔබ ධර්ම දානයක් විදියට හුවමාරු කරා මේ දේශනාව. ඉතින් රැස් කරගත්ත පින් කුසල් අපේ රට වෙනුවෙන් ජීවිතේ පූජා කරපු වීරෝදාර රණවිරුවන් ඇතුළු කොට ඔබේ අපේ නමින් පුද්ගලිකව මිය ගියපු ගුරුවරු දෙමව්පියෝ ඥාති හිත මිත්‍රාදී මේ පින් අත් කරගනිත්වා. මේ ව්‍යසනය නිසා මේ වසංගතය නිසා ලෝකේ පුරාම මිය ගියපු සියලුම ජනතාව සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සම්‍යක් දෘෂ්ටික උතුම් පින් කැමති දෙවියෝ මේ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය අපේ රට ආරක්ෂා කරන අපේ වෛද්‍යවරු, වෛද්‍යවරියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලුම දෙනා, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සියලුම දෙනා, ඒ වගේම මේ වෙලාවේ මේ රට වෙනුවෙන් අප වී සිටින සියලු දෙනා, සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. ලංකාවාසී සියලුම සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලුම ආගම් ජාතීන් නියෝජනය කරන සියලු ජනතාව සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ආරක්ෂා වේවා. ලෝකවාසී සියලුම ජනතාව මේ භයානක විසනයෙන් ආරක්ෂා වේවා. කිසිවෙකුගේ ජීවිතයට අනතුරක් නොවේවා. කිසිවෙකුගේ ජීවිතය විනාශ නොවේවා. ජීවිත ආරක්ෂා වේවා. සියලු දෙනාම දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලුම දෙවිවරු මේ උතුම් පින්බලෙන් නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව මේ උතුම් වූ වෙසක් සමය තුළ අපගේ ආධ්‍යාත්මික පැතුම මේ භවයේදීම නිවන් දකින්න, මේ භවයේදී නිවන් අවබෝධ කරගන්නට නොහැකි වුණොත් උපදින ඉක්මන්ම භවයේදී පළමු භවයේදී උතුම් නිවන අවබෝධ කරගන්න මේ පින් කුසල් අපිට පාරමිතා වේවා. එතෙක් සත්පුරුෂයෝ මුණ ගැහේවා, කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා, සද්ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන්නට ලැබේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී ධර්ම දේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඔබටත් රටටත් ලෝකයටත් තෙරුවන් සරණයි.